හරි පුතේ දැන් එතකොට දැන් අර කීවා වගේම නැවත අපි මේ කතාව පටන් ගන්න හොඳට තේරුම් ගන්න මේකේ PVCම තමයි පුතේ වැදගත්ම. මොකද එතනින් එහාට අඳුනගත්ත ලක්ෂණ වලින්මයි ඉදිරියට මේ කියන සංකල්ප බොහොමයක් ගොඩ නැගෙන්නේ. අපි අර කතා කරපු මූලික හඳුනා ගැනීම එක. ඒ කියන්නේ පුතේ මේ වෙනකොට අඳුනාගෙන තියෙනවා අපි සරල රේඛීය චලිතය ඒකාකාර ත්වරණයකට තේ විස්තර කරන හැටි ඒ වගේම සම්ප්‍රයුක්ත චලිතයක් වෙන ප්‍රක්ෂිප්ත චලිතය. එතකොට ඒක පුතේ ගත්තාම අර මම එදත් කිව්වා වගේ මේ වක්‍රාකාර පිටක වගේනේ අපි සරලව දකින්නේ මේ ප්‍රක්ෂිප්ත චලිතයත්. හැබැයි ඊට වඩා වෙනස් ස්වරූපේ චලිත ස්වභාවයක් විදිහට තමයි මේ කෝනික චලිතය කියන එක අඳුනගන්නේ. එතකොට මතකද කිව්වා මේ කෝනික චලිතය කියන එක ගත්තන් පස්සේ මේක චලිත දෙකක කතා කරන පොදු නාමයක්. එතකොට පුතේ මේ කෝනික චලිතය අපි අඳුරගන්න යන්නේ අනු චලිත කොටස් දෙකක් විදිහට. ඒක අපි පුතේ මුලින්ම අඳුනගන්නේ මේකේ මේ මූලිකම ස්වභාවය වෙන වෘත්තයක චලිතය කියන එක. මොකද්ද මේ වෘත්තයක චලිතය කියලා කියන්නේ? යම් අංශුවක් ලක්ෂයකට හෝ යම්කිසි අක්ෂයකට සාපේක්ෂව සමදුරින් පතයක චලිත වෙනකොට අපි ඒක දකින්නේ වෘත්තාකාර පතයක චලිතයක්. ඒ නමින්ම තමයි පුතේ අපි මේ කතාව කරන්නේ වෘත්තයක චලිතයේ විදිහට. එතකොට වෘත්තයක චලිතය අපි දකින්න පුතේ ඔන්න ඔය ආකාරයෙන්. අක්ෂයකට හෝ ලක්ෂයකට සාපේක්ෂව අංශුවක් සමදුරින් වූ පතයක චලිත වීම තමයි මේ වෘත්තයක චලිතයේ විදිහට දකින්නේ. ඊට පස්සේ පුතේ මේ කියන වෘත්තයක චලිතය මෙන්න මේ වගේ වස්තුවකට ගත්තාම ඒ කියන්නේ ස්වකීය අක්ෂයක් වටා යම් වස්තුවක් ස්වකීය අක්ෂයක් වටා ස්වකීය කියන්නේ පුතේ එම වස්තුව හරහා යන අක්ෂයක්. ඒ අක්ෂයෙන් එපිට තියෙන අංශුන් සියල්ලම ඒවාට සමදුරින් වෙච්ච ආවේනික පතවල වෘත්තාකාර චලිතයේ එකවර යෙදෙනකොට අපි ඒක අඳුනගන්නේ එම අක්ෂය වටා ඇති කරන භ්‍රමණ චලිතයක් වශයෙන්. ඒ කියන්නේ මේ වෘත්තාකාර චලිතයේ යෙදෙන අංශු සියල්ලම එකවර අර අක්ෂය වටා චලිත වෙනකොට අපි ඒක අඳුනගන්නේ පුතේ භ්‍රමණ චලිතයක් විදිහට. මේ වෘත්තයක චලිතය සහ භ්‍රමණ චලිතයට පොදු නාමයක් විදිහට තමයි අපි අඳුනගන්නේ පුතේ කෝනික චලිතයක්. ඇයි මේ අක්ෂය හෝ ලක්ෂයට සාපේක්ෂව මේ අංශු වෘත්තාකාර පතයක ගෙවාන යනකොට එයා පෙන්වන්නේ පුතේ කෝනික වෙනස් වීමක්. ඒ නිසා තමයි අපි පුතේම කතා කරන්නේ මේක කෝනික චලිතය වටා සියලුම අංශු ඒ අංශුවට දැන් හොඳට මතක තියාගන්න ළඟ අංශුවක් ගත්තාම ඈත අංශුවක් ගත්තාම නැත්නම් ටයර් එක පැත්තට එනකොට අංශුවක් ගත්තාම මේ අංශු සියල්ලම පුතේ මේ අක්ෂය වටා එකවර කෝනික චලිතය දෙනවා ඒ වාට ආවේනික පතවල. හැබැයි මතක තියාගන්න මෙහි වැදගත්ම කතාව ස්වකීය අක්ෂයක්. එම වස්තුව හරහාමයි ඒ අක්ෂයක් පවතින්නේ. එතකොට ඒක භ්‍රමණ චලිතයේ තියෙන්නේ. නැත්තම් හොඳටම තේරුම් ගන්නකො ඔබ වටා තව කෙනෙක් මේ රෝදේ අරගෙන යනකොට ඒ කියන්නේ ඔබ වටා හිතන්නකො පුතේ යම් කිසි දුරකින් ඔය රෝදේ අරගෙන කවුරු හරි වටේට දුවනවා කියලා වෘත්තාකාර පතයක. එතකොට ඒ රෝදේ චලිත වෙන්නේ වෘත්තාකාර පතයක. නමුත් එයාගේ අක්ෂයක් වටා අර අංශු සියල්ලම ඒවාට ආවේනික පතවල වෘත චලිතය දෙනකොට අපි කියන්නේ එක උදට මතක තියාගන්න භ්‍රමණ චලිතයක්. එතකොට මේකෙන් අපි වටහා ගන්න පුතේ වෘත්තයක චලිතය සහ භ්‍රමණ චලිතය කියන දෙකේ තියෙන එයාගේ තියෙන ආවේනික වෙනස්කම. හැබැයි මේ ඔක්කොගේම ඇතුලේ තියෙන හොඳට මතක තියාගන්න අර උඩින් කතා කරපු වෘත්තාකාර පිටක චලිතවන අංශු වල එකතුවක් විදිහට භ්‍රමණ චලිතය ගත්තාම පස්සේ එහෙනම් හොඳට මතක තියාගන්න භ්‍රමණ චලිතය අපිට එහෙනම් සම්පූර්ණයෙන් විස්තර කරන්න පුළුවන් මේ වෘත්තයක චලිතයේ යෙදෙන අංශු සියල්ලම අරගෙන. ඒ නිසා මේ සංකල්ප ගොඩනගෙන පුතේ මතක තියාගන්න අර ලක්ෂාකාර නැත්නම් අංශුමය ස්වභාවයේ තියෙන වස්තු කොටසක් ඔය වෘත්තාකාර පතේ චලිතය යන විදිය දැකලාමයි මේ සමීකරණ ගොඩ නැගින්නේ. එතකොට අපිට මේ දෙනින් එහාට කොහොමද මේ කෝනික චලිතය කියන එක අත්දකින්නේ නැත්නම් රාශිමය වශයෙන් අඳුනාගන්නේ කියන එක තේරුම් ගන්නකොට ඔයගොල්ලන්ට තේරෙයි මේකේ වැදගත්කම. එතකොට ඒ නිසා අපි පුතේ භ්‍රමණ චලිතය කියන එකෙත් අර්ථ දැක්වීම දාගමු.
අපි එදා වෘත්තයක චලිතය ලියාගත්ත හින්දා නේද? right. ඊළඟට heading එක දාගත්තේ නැද්ද පුතේ එදා? නැහැ. heading එක කියවන මහලු ගෙඩින්න නෙමෙයි භ්‍රමණ චලිතය කියලා දාලා ඉස්සරහින් ලියාගෙන යන්න. හරිද? භ්‍රමණ චලිතය. ලියවෙන්නේ නැහැ නේද පුතේ? එදා අර්ථයකින් ලියවෙන්නේ නැහැ නේ? හරි ලියන්න පුතේ. වස්තුවක් ස්වකීය අක්ෂයක් වටා එහි අංශු සියල්ලම ඒවාට ආවේනික පතයන්හි එක විට වෘත්ත චලිතයේ යෙදෙන විට එය හඳුනාගන්නේ භ්‍රමණ චලිතයක් ලෙසිනි. පුතේ මේ රූපෙත් දාගන්න. මේ රූපේ කියන්නේ මේ බයිසිකල් වීල් අඳින්න එපා. ඔයගොල්ලෝ නිකම්ම වස්තුවක් අද ගන්න. නිකන් තැටියක් වගේ ඇඳලා අක්ෂයක් දාන්න. පුතේ කැරකෙන එක මෙහෙම පෙන්නන්න ටික තේරෙනව නේද? නිකන් 2D ගතියක් පේන්න ඔය විදිහට නිකන් වෘත්තේ ටිකක් ඇද කරලා ඇඳලා අක්ෂය දාන්න. හැබැයි අක්ෂය කියන එක පෙන්වන්න මෙතනදී ඒක ටිකක් වැදගත්. භ්‍රමණ අක්ෂය axis of rotation කියලා දාතින් භ්‍රමණ අක්ෂය කියලා දාන්න. රූපයක් අඳ ගන්න පුතේ ඔයගොල්ලන්ට කැමති විදිහට. මේ වගේ අඳින්න යන්න ඕනේ නැහැ. ඔයක තැටියක් කරලා පුතේ ඔහොම අක්ෂය දාන්න පෙන්නන්න. ඒ කරලා පුතේ අක්ෂේ නම් කරන් මෙන්න භ්‍රමණ අක්ෂය කියන එක. අර කැරකෙන්න දිශාවක් දාන්න පුතේ වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත දිශාවකට ඊතලයක් දාගන්න භ්‍රමණය වෙන පැත්ත පෙන්නන්න. හරිද? හරිද? වැරද? ඔක්කොම හරි නේද? හරි. right. එහෙමනම් මේ පුතේ අපි එකපාරට මේ කතා කරන්න යන චලිතයේදී මූලික වශයෙන් හඳුනා ගැනීම සහ ඒකේ සම්ප්‍රයුක්ත ඒ කියන්නේ ඒවා එක්වගත් කළ සිදුවන සිදුවීම් දෙක ඔන්න නාමික වශයෙන් ඔහොම විභේදනය කරා නැත්නම් වෙන් කරා. ඕම් ඔය වෘත්ත චලිතය සහ අපි ඒක දැන් පුතේ කලින් අර්ධයක් වගත්තානේ මේ වෘත්තයක චලිතය සහ භ්‍රමණ චලිතය කියන එක දෙක පොදුවේ ගත්තාම තමයි පුතේ අපි කියන්නේ ඒකට කෝණික චලිතය කියලා. ඇයි පුතේ මේ දෙකේදීම අපිට පෙන්වන්නේ මේ අලුත් චලිත ස්වභාවයක්. ඒ තමයි මේ කෝණික වෙනස්කමක්. දැන් මේ වෙනකොට පුතේ කෝණය කියන එක දන්නවා. දැන් හිතන්නකෝ මේ වෙනකොට ඉදිරියේ නියමිත කෝණික චලිතයේදී කතා කරන්න යන කෝණය නොවන මේ වෙනකොට මැතමැටික්ස් වලදී පුතේ අංශක පරිමාණය මේ වෙනකොට ගණිතයේ තිබුණා. උන්ට මතකද? ඒ කියන්නේ සම්පූර්ණ රවුමක් 360කට බෙදලා කතා කරපු කෝණය කියන රාශියක් මෙන්න හිටිය ගණිතයේදී පුතේ. හැබැයි පටලව ගන්න එපා. ඒ කෝණේ නෙමෙයි මෙතනදී උන් තව චුට්ටකින් තේරෙනවා. අපි මේක ගොඩනගනට්ටිත් මං කියනවා. ඒ PVCම තමයි පුතේ වැදගත්ම. මට නම් වැදගත්ම සංකල්පය මේ පළවෙනියටම කතා කරන එක. එතකොට ඒකත් එක්ක ඔයගොල්ලන්ට තේරෙයි මේ චලිත ස්වභාවය කොහොමද ගොඩනගන්නේ කියලා. එතකොට අපි මේ කතා කරන අලුත් චලිත ස්වභාවය කියන කතා කරන්නේ අර අංශුව ගෙවා යන පතේ ගැන සාකච්ඡාව නෙමේ. මේ ඒ අංශුව ගෙවා යනකොට ඇතිවන අර කෝණික වෙනස් වීම
කියන චලිතය තමයි පුතේ අපි ගොඩනගන්න යන්නේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ කතාවක්. අපි මේ චලිතය අඳුනාගත්තේ පුතේ රේඛීය චලිතයකින් කියවනේ මම. ඒ කියන්නේ අර වෘත්තාකාර පත යන අංශු විශේෂයෙන් තමයි දැක්කේ. උදාහරණයක් විදිහට හිතන්න පුතේ මේ ඔයගොල්ලන්ට පේනව නේද මේ ටයරේ කෙලවර කළු පාට හෝ සුදු පාට ලයින් එක පේනව නේද පුතේ? පේනවද? පේනවනේ? හරි. ඒකේ පුතේ බලන්න දැන් ඔයගොල්ලෝ ඒක කැරකෙනවා පේනවද? ඔක තමයි මට විශේෂයෙන් කියලා දෙන්නේ. දැන් ටයරේ කෙලවර පුතේ සාපේක්ෂ වශයෙන් අපිට වෙනස්කමක් අඳුනා ගන්න නෑනේ. ඒක නිකන් තැටියක් වගේ. එතකොට පුතේ ඔය වගේම තැටියක් කැරකෙනවා නම් අපිට ඔහොම සාපේක්ෂතාවය හොයාගන්න බැරි නම් නමුත් අර ස්පෝක් එකයි ඊළඟට තියෙනන පුතේ සුදු ඒරියා එකක්. ඒ නිසා පුතේ ස්පෝක් එක කැරකෙනකොට අපිට ස්පෝක් එක වෙනම පේනවා. ඒ නිසා තමයි පුතේ මැද ටික භ්‍රමණය වෙනවා පේන්නේ. මේ රූපයත්වයේ තියෙනවා මේ කතාන්දරේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට මේක තැටියක් වුණා නම් ඒකාකාර ස්වභාවයෙන් භ්‍රමණය වුණාට පුතේ අපිට පේන්නේ නැහැ භ්‍රමණය වෙනවා කියලා. ඇයි සාපේක්ෂතාවයක් දක්ක ගන්න බැන්න. හරියට නම් අපි ඩොට් එකක් තියන්න ඕනේ. එතකොට නම් අපිට පේනවා අර ඩොට් එක දුවනවා. ඉතින් ඒ වගේ තමයි මං කියුවේ යල්ල අපි අඳුනගන්නේ යම් ලක්ෂයක් අල්ලගෙන. එහි ඒ දිහා බලාගෙන එයාගේ වෙනස් වීම අඳුනගෙන තමයි පුතේ චලිතයක් විදිහට දකින්නේ. ඔක චුට්ටක් අර මම මේ කියන එක තේරුම් ගන්න පුළුවන් මේකේ අර රෝදේ කෙලවර සහ ස්පෝක් දිහා බලපුවාම දකින්න විදිහට මේ අර ගරාන්දි කියන ඒවා. අන්න එතකොට තමයි අපිට පේන අර ගරාන්දියේ දෙපැත්තේ වෙනස තියෙන නිසා තමයි ඒක කැරකෙන ස්වභාවය මතු කරන්න පුළුවන්. නමුත් අර පර්ෆෙක්ට්ලි ඒකාකාර ස්වභාවයේ තියෙන එකක එයා කැරකුණා කියලා ඊළඟ අංශුවත් ඒ වගේ නම් පුතේ අපිට ඒ සාපේක්ෂතාවය පේන්නේ නැහැ. ඒ නිසායි මම කිය පුතේ ඔය යම් අංශුවක් දැකලා තමයි පුතේ නැත්නම් යම් චූටි කොටසක් දිහා බලාගෙන තමයි අපි චලිතයක් අඳුනගන්නේ. ඒක රේඛීය චලිතය වෙන්න පුළුවන්, වෘත්තයක චලිතය වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මතක තියාගන්න පුතේ අපි යන්නේ ඔන්න ඔය අංශුවක චලිතය දිහා බලාගෙන මේ චලිතයට පිවිසෙන්න. චලිතයට පිවිසෙනවා කියන්නේ පුතේ රාශිමය වශයෙන් විස්තර කරන්නයි. කෝණික චලිතය පිළිබඳව. එතකොට අපි නැවතත් පුතේ මතක තියාගන්න මේ ගොඩනැගීම හුඟක් කරන්නේම අර අංශුවක් දිහා බලාගෙන එම චලිතය විස්තර කිරීමයි. එහෙම ගත්තහම අපි දැක්ක කාරණය තමයි පුතේ මෙන්න මේක. ඒ තමයි පුතේ අංශුව අර වෘත්තාකාර පතේ චලිත වෙනකොට එයා වෘත්තචාපීය දිගක් ගෙවාගෙන යනවා කියන එක අපිට පැහැදිලිවම පේනවා. එහෙම වෙනකොට මේ වෘත්තචාපීය දිග අරය සහ ඔන්න අර අලුතෙන් හඳුන්වා දෙන්න නියමිත රාශියට යන්නයි යන්නේ. වෘත්තචාපීය දිග හා අරය අතර සම්බන්ධතාවය කියපුවාම මම මේකේ අර හෙඩින් එකට කෝණය කියන එක දැම්මේ නැත්නම් මට ඒක හඳුන්වා දෙන්න ඕන හින්දා. එවුනද? එතකොට වෘත්තචාපීය දිග අරය මේවා අතර සම්බන්ධතාවය කතා කරන්න යන්නේ. නමුත් මෙහි වැදගත්ම රාශිය සඳහන් කරලා නැහැ හෙඩින් එකේ. මට ඒක එතෙන්ද ගේන්න ඕනේ නැහැ. අපි යන්නේ හඳුනා ගන්නනේ පුතේ. දැන් අපි දැනට මෙහෙම නිකම්ම හිතමු මේ වෘත්තචාපීය දිගයි අරයත් මේකට එනවා. හැබැයි ප්‍රධාන රාශිය මම හඳුන්වලා දුන්නේ නැහැ. එහෙනම් පුතේ මෙන්න මෙතෙන් එන්න. මොකද්ද? අපි හිතමු පුතේ මේ තමයි ඔබට දැක්ක වෙන්නද පුතේ සුදු පාට ඩොට් එකක් ආවා දම් පාට කලාපයේ හොඳට බලන්න. එතකොට ඔන්න අපේ මම ගන්න කේන්ද්‍රය නැත්නම් අක්ෂය. අක්ෂය හෝ ලක්ෂයකට සාපේක්ෂවනේ. ඔන්න ඔය ලක්ෂයට සාපේක්ෂව යම් දුරකින් තියෙන දැන් මම මේ දුර පෙන්වන්නයි පුතේ මේ ඩොටඩ් ලයින් එක දැම්මේ යම් දුරකින් පේන අංශුවක් ගත්තා. ඔන්න අර නිල් පාට ඩොට් එක මම ගත්තේ අර අංශුව. එතකොට මෙයා වෘත්තාකාර පතයක චලිත වෙනකොට ඒක තමයි මම දැන් විස්තර කරන්න යන්නේ. එහෙමනම් එයා වෘත්තාකාර පතයක චලිත වෙනවා කියලා හිතමු R2 දුරකින්. කොහේ ඉඳන්ද මම ගත්තා සුදු පාට ඩොට් එක ගත්තේ මොකද්ද? කේන්ද්‍රය නැත්නම් අක්ෂය නැත්නම් අපි තෝරගන්න ලක්ෂය. ඒ ලක්ෂයට සමදුරින් කියන්නේ R2 දුරින් තියෙන අන්න නිල් පාට ලක්ෂාකාර හෝ නැත්නම් කුඩා අංශු අරගත්තම් එයාගේ චලිතය අපි දකිනවා අර වෘත්තාකාර පෙත ඔස්සේ. හැබැයි මම ගත්තේ පුතේ පොඩි කොටසක්. මට ඕනේ චාපීය දිගක්. එතකොට ඔන්න චලිතය වෙනස් වුණා. කොහොමද අන්න අර මම දැකපු මොහොතේ ඉඳලා අංශුව මේ වෘත්තාකාර පෙතේ නැත්නම් අර වෘත්තයක චලිත වෙනවා යම් කිසි චාපීය දිගක්. එතකොට අපි ගත්තහම ඔන්න දැන් එයා තියෙනවා මේ වෙලාවේ වෘත්ත චාපීය දිගක් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. කොච්චරද L2 කියලා ගමු. දැක්කද ස්වභාවය? මම ගත්තේ පුතේ අක්ෂයේ හෝ ලක්ෂයේ ඉඳන් R2 කියන දුරින් පිහිටි අංශුවක් වෘත්තාකාර පෙතේ L2 වෘත්තචාපීය දිගක් ගෙවාගෙන යෑම ගත්තා. දැනටම ඔබට පේනවා රාශියක් තියෙනවා වෙනස් වෙන. එතකොට අපි හැම වෙලාවෙම මතක තියාගන්න යම් විප්පන්න සමීකරණයක් ඉදිරිපත් කරන්නේ මොකද්ද? රාශීන් අතර සම්බන්ධතාවයක්.
යම් රාශියක් දන්නවා නම් අනික් රාශිය සෙවීම වගේ හෝ රාශි කීපයක්. එතකොට දැන් අපිට ආවා L2 කියන රාශිය වෙනස් වීම ඔබ දැක්කා. අයිත් ගත්තොත් මේ බලන්න උතේ ඔන්න ඌර්ධචාපීය දිග වෙනස් වෙනවා. හරිද? අන්න මම ගත්තේ L2 කියන දිග. එතකොට අපි දැක්කා මේ ඌර්ධචාපේ ගෙවාගෙන යනකොට අරිය රේඛාව. මේ පුතේ දැන් අලුත් පිහිටීමේදී අරිය රේඛාවනේ. ඉස්සරලා තිබුණේ R2 මම අර දුර දක්වලා තියෙන තැන. එතකොට දැන් අර අංශුව කොහොමද තියෙන්නේ? අන්න අරිය රේඛාව තියෙන්නේ යම් කෝණික හැරීමක්. එතකොට පුතේ මේක දන්නවා අපි. මේ වෙනකොට මැතමැටික්ස් වල කිව්ව හරි ඇත්ත. ඔන්න අපි රවුමක් බෙදලා තියෙනවා 360කට. එහෙනම් අපි දකිනවා කෝණික වෙනස් වීමක් අර වෘත්තචාපීය දිග ගෙවාගෙන යද්දි. වැටුණාද? එහෙනම් අර L2 කියන වෘත්තචාපීය දිග ගෙවාගෙන යනකොට අරිය රේඛාව අන්න කෝණික වෙනස් වීමක් දක්වනවා කියලා දැක්කා. එතකොට අපි දන්නවා එහෙනම් කෝණයක් කාලයත් එක්ක වෙනස් වෙනවා නම් ඇත්ත. මේක කෝණික චලිතයක් වෙන්න ඕනේ. ඒක වෙනම කාරණයක්. හැබැයි තියෙන ප්‍රශ්න තමයි එහෙමනම් L වෙනස් වෙනකොට කෝණය වෙනස් වෙනවා කියලා ඔයගොල්ලෝ දැනටම පේනවා. ඒ අරිය රේඛාව එනම් මොකද වෙන්නේ? වෘත්තචාපීය දිග වෙනස් වෙන කෝණය වෙනස් වෙනවා කියලා දන්නවා. හා එහෙමනම් මෙයාගේ කෝණික වෙනස් වීමම θ කියලා ගන්නවා. මේ θ කියන එක දැනට හිතන්නකො නිකන් අංශක කියලා. අංශක පරිමාණයෙන් θ ප්‍රමාණයක් වෙනස් වුණා කියලා. එතකොට දැන් R2 වෙනස් වෙන්නේ නැහැනේ. අපි මේ සම්බන්ධතාවය ගන්න ගියාට. එහෙමනම් අපිට බැලූ බැලමට හිතෙන්නේ මොකද්ද? වෘත්තචාපීය දිග වෙනස් වෙනකොට මොකද්ද වෙනස් වෙන්නේ? θ. අන්න ඒ දෙන්න අතර සම්බන්ධතාවය එනවා. රාශීන් අතර සම්බන්ධතාවය ගද්දි අර වෙනස් වීමේ රාශි දෙක ගැලපෙනවා. එහෙමනම් ඔබට හිතෙන්න පුළුවන් right. හරි එහෙනම් සර් L2 කියන එක රඳා L2 වෙනස් වෙන්න θ වෙනස් වෙනවා නම් L2 අනුලෝම සමානුපාතිකයිනේ θ කියලා කියයි. ඇයි වැඩි වෙනකොට වැඩි වෙනවනේ. අපි දන්නේ නැහැ මොන පව එකද කියලා. නමුත් අපිට බැලූ බැලමට හිතෙන්න පුතේ L2 වැඩි වෙනකොට θ වැඩි වෙනවායි කියලා. හරිනේ. හැබැයි මේකේ පුතේ රූපේ තව දේවල් ඇඩ් වෙන්න නියමිතයි ඈ. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ මේ කතාව ඇදගෙන යනකොට මේ රූපේ ටිකක් ලොකුට දෙන්න මම අතරමැද මේ රූපේ ටිකක් කම්ප්ලීට් කරනවා. ටිකක් වෙනස් දේවල් නඳුන්වලා දෙන්න. හරි. දැන් අපි යමු අපේ මුල්ලම ගණිතමය ප්‍රකාශනයට එන තැනට. right. හෙඩින් එක දාගන්නවද පුතේ? මේක තමයි අපේ වැදගත්ම ප්‍රකාශනය සහ ආරම්භක ප්‍රකාශනය සහ කෝණික චලිතයට PV සෙන්න තැන. හරි. right. ඔය හෙඩින් එක දාන්න නැතුව නෝට් එකට පුතේ වෙන එකක් දාමු. හරි. තව 10 minutes වලදී මේක කට් වෙනවා. ආයෙත් ඒ දන්නවනේ විනාඩි 40 ඉවර වෙගෙන යන්නේ. මාතෘකාව දාන්න පුතේ. ඌර්ධචාපීය දිග හා කෝණික වෙනස් වීම අතර සම්බන්ධතාවය. මේක දාන්න එපා පුතේ. කෝණික වෙනස් වීම අතර සම්බන්ධතාවය. හරිද? right. මේ රූපේ එඩිට් කරන්න තව තියෙනවා පුතේ. ඒ නිසා පටන් ගන්න පැත්තෙන් හරි කෙලවරෙන් හරි මේ රූපේ දාගන්න ඉස්සලා. හරිද? මේ ස්වභාවය දාගන්න පුතේ අනික් ඒවා අර චලිත වෙන එක විතරක් පේන්න. ඒකෙන් තමයි මම ඩොටඩ් ලයින් දාන්න ඕනේ. ඒවා ඩොටඩ් ලයින් දාලා තියෙන්නේ. ඩාර්ක් ලයින් දාන්න ඕනේ. ඒවා ඩාර්ක් ලයින් දාලා තියෙන්නේ. හරිද? හරිද පුතේ? කියන්නද? ඕකේද? මාතෘකාව දාගත්තා. වෘත්තචාපීය දිග හා කෝණික වෙනස් වීම අතර සම්බන්ධතාවය කියලා දාන්න පුතේ. දාලා රූපේ ඔය චුට්ට විතරක් කම්ප්ලීට් කරගන්න ඈ. හරි. තව එක රූපේ මැද එහෙම කම්ප්ලීට් කරන්න තියෙන ඔය වගේ වෘත්තචාපීය ඇඳලා වෘත්තචාපයක් එහෙම ඇඳලා තියෙනවා ඈ. ඒ දැන් මම කි චුට්ටක් ලොකුවට දාගන්න කියලා කිව්වේ. හරි. ලියන්න පුතේ. සලකන අක්ෂයකට සාපේක්ෂව සලකන අක්ෂ පුළුවන් තරම් අඩුවෙන් ලියමු. සලකන අක්ෂයකට සාපේක්ෂව සලකන අක්ෂයකට සාපේක්ෂව වෘත්තාකාර පතයක චලිත වන අංශුවක්
එය ගෙවා යන වෘත්තචාපීය දිග මත එමගින් ආපතනය කරන කෝණයද වෙනස් වේ. හරිද? ඔන්න අපි අඳුනාගත්ත දේ. දැන් අපි පුතේ මේ අර පුරුවට ගොඩාක් දේවල් ලියන. එහෙනම් m නිසා L2 නිකන් අඬලෝම සමානුපාතික θ වගේ ඒවා ලියන්නේ නැහැ. පොඩ්ඩක් දැන් ඉවසන්න. හරි. එහෙනම් දැන් අපිට తాවකාලිකව අඳුනා ගැනීමක් තිබුණා පුතේ වෘත්තචාපීය දිගයි කෝණයයි අතර එහෙනම් රාශීමය සම්බන්ධතාවයක් තියෙනවනේ වැඩි වෙනකොට වැඩි වෙන නිසා. එහෙනම් මේ දෙන්න විචල්්‍ය දෙකක්නේ. එහෙමනම් අපි හිතුවට පුතේ L2 අනුලෝම සමානුපාතිකයි θ කියලා L2 අනුලෝම සමානුපාතිකයි θ කියලා කොහොමත් සමීකරණය එතනින් සම්පූර්ණ වෙන්න බෑ. ඇයි සම්පූර්ණ වෙන්න බැරි? ඇයි පුතේ L2 කියන්නේ දිග, θ කියන්නේ කෝණයක්. අපි හිතමුකෝ මේ අන්තක පරිමාණය අපි තාමත් දන්නේ කියලා. එහෙනම් කවදාවත් ওই දෙක සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒකට තව සම්බන්ධතාවය රාශිය එන්න ඕනේ. හරි. ඒ නිසා අපි බලපුවාම මේ චලිතේ එතනින් එහාට පොඩ්ඩක් විග්‍රහ කරපුවාම තව දෙයක් වුණා. අපි මේ අරීය රේඛාවෙම පුතේ වෙන ලක්ෂයක් ගත්තා. එයත් අර ටීටමයි පුතේ හොඳට බලන්න මේ අරීය රේඛා දෙකේ වෙනස් වීම අවස්ථා දෙක ගත්තාම අර ටීටමයි ආපතනය කරන්නේ. හැබැයි පුතේ අරීය දුර වෙනස් වෙනකොට ඔබට පැහැදිලිව පේනවා වෘත්තචාපීය දිග ඉස්සරලට වඩා වෙනස්. එහුණාද? එහෙමනම් දැන් අය ප්‍රශ්නයක්. අපි හිතුවනම් L2 ට අනුලෝම සමානුපාතිකයි θ කියලා. එහෙනම් ඒකම තව එකක් වෙනවා. ඉතින් මේකේ වෘත්තචාපීය දිග L1 නම් L1 ටත් අනුලෝම සමානුපාතිකයි θ කියලා. එතකොට එහෙමනම් ඒක අතර සම්බන්ධතාවය එහෙම කොට නැගින්න විදිහක් නැහැ. ඇයි? L2 ට සහ L1 ට දෙන්නටම එකම θ. එහෙනම් මේ θ කියන එක අර දෙන්නට සාපේක්ෂව නිරූපණය කරද්දී අන්න L2ත් එක්ක සම්බන්ධතාවයට තව රාශියක් එන්න ඕනේ. දැන් මම චුට්ටක් මේක ටිකක් වැඩිපුර පැහැදිලි කරේ පුතේ මේ කෝණික චලිතයට පිවිසෙන හැටි කියලා දෙන්න. හැබැයි ඔන්න ඔය නිසා පුතේ අපි බැලුවා කොහොමද මේ දෙන්නගෙම එකම θ එකක් නිරූපණය කරන්නේ. ඒක දැක්ක පුතේ මෙහෙම සම්බන්ධතාවයක්. ඒ මොකද්ද? මේ වෘත්තචාපීය දිගයි අර අරීය දිගයි බෙදපුවාම මේ දෙන්නගෙම පුතේ එකම අගයක් ආවේ. ඒ කියන්නේ පුතේ නියතයක් ආවේ. වැටහුණාද මොකද කියලා? වෘත්තචාපීය දිග බෙදීම අරීය දුර කියන අනුපාතය පුතේ දෙන්නටම සමාන වුණා. හරිනේ පුතේ මේ දෙන්නටම එකම θ එකක් අපතනය කරන්නේ. එහෙනම් අපි අඳුනගත්තා එහෙනම් මේක ඇතුලේ θ තියෙන්න ඕනේ. ඒත් ප්‍රශ්නයක් පුතේ. ඇයි L2 කියන්නේ දිගක් R කියන්නේ දිගක් මේ දෙක බෙදපුවාම මොකද වෙන්නේ? මාන නැහැ. ඒකක නැහැ. හරිනේ? මාන නැහැ. ඒ නිසා අපිට හඳුන්වා දෙන්න පුළුවන් එකකෙකුත් නැහැ. එහෙ වුණාට පුතේ අපි දැන් දැනගත්තා මේ කෝණික වෙනස් වීම කියන එක නම් අන්න දක්වන්න ඕන කියලා. ඒ හින්දා පුතේ කෝණේ අංශක වලින් ගත්තොත් පුතේ එතනට අංශක පරිමාණයක් එන මෙතන කිසිම ඒකකයක් එන්නේ නැහැ. ඒ නිසා පුතේ අපි බැලුවා කෝණේ කොහොමත් නිරූපණය වෙන්න ඕනනේ. ඒ නිසා අපි හිතුවා දැන් හරිය මේ θට අනුලෝමව සමානුපාතික වෙන්න ඕන. කෝණික වෙනස් වීමට අනුලෝමව සමානුපාතික වෙන්න ඕන කියලා අඳුනගත්තා. ඔය තමයි පිවිසිච්ච හැටි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලොන්ට හඳුනා ගැනීම සහ පළවෙනි ප්‍රකාශනය එන්නේ ඔන්න ඔතනින් එහාට. හරිද? අපි නෝට් එක චුට්ටක් ලියලා යමු මෙතෙන් එහාට. හොඳට තේරුම් ගන්න. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ මේක හරිය සරල කාරණා. හැබැයි මේකම තමයි මේකේ ඉන්ට්‍රස්ට්ම පාර්ට් එක. මොකද මේකෙන් තමයි ගොඩ නැගෙන්නේ. නැත්තම් මේ අහසින් කඩාපාත්තු නෑ මේකක. නිකන් ඕනනම් පුතේ දෙන්න තිබ්බා. වෘත්තචාපීය දිග සමානයි RT කියලා කපාට දෙන්න තිබුණා. එතකොට මේකේ තියෙන්නේ පුතේ අර ස්පිරිචුවල් කන්සෙප්ට්ස් තියෙන්නේ කීපයයි.
ඒ කියන්නේ මේක මේ පාඩම දරාගෙන ඉන්න සංකල්ප පුතේ හම්බෙන්නේ 3ක් 4ක් වගේ පොඩි ප්‍රමාණයක්. හොඳට බලන්න. ඒ වුණාට ඔබට මේ කීවරනකොට තේරෙයි සමීකරණ ගොඩක් එයි. හැබැයි මේව පවත්වාගෙන යන්න පුතේ සමීකරණ කීපයකින්. ඒකයි මම කිව්වේ මේ එවැනි සමීකරණ මම හොඳින් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට තමයි පුතේ අපිට අර ඇසූ පිරූ බව අවබෝධය කියන එක වැඩි වෙන්නේ. අපි නවත්තපු තැනින් පටන් ගමුද? එහෙනම් ඔයගොල්ලෝ පුතේ අර රූපේ L1 උයි R1 උත් දාගන්න වෘත්තචාපීය දිගවල් දෙක වෘත්තචාපීයයි අරයයි තමන් එකයි පුතේ රූපේ කීවි ටිකක් ලොකුට ඇඳ ගන්න කියලා යම් ප්‍රමාණයක්. right දාගන්න පුතේ L1 සහ R1 අරිය දුරවල් දෙක හරිද? right පුතේ කවුරු හරි කියන ඔර නවත්තපු තැන නෝට් එක නවත්තපු තැන කියන්න පුතේ ටකල් කියන්න. ආපතනය කරන කෝණය වෙනස් වෙනවා. මොකද ආපතනය කරන කෝණය වෙනස් වේ. හරි. නමුත් ඊළඟ පිළි ලියන්න පුතේ. නමුත් එකම අරිය රේඛාවේ වෙනස් වෘත්තචාපීය දිග එකම අරිය රේඛාවේ වෙනස් වෘත්තචාපීය දිග සැලකුවද එකම කෝණයම ආපතනය කරන බැවින් එය නිරූපණය කරන ලද්දේ දෙනම් පෙළිගල යන පුතේ අපේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන එක L1 බෙදීම R1 සමානයි L2 බෙදීම R2 සමානයි නියතයකි. එක දාගන්න. කමාවක් දාලා මගිනි. එතකොට මේ අඳුනගත්ත වෘත්තචාපීය දිගබෙදීම අරිය දුර කියන අනුපාතය සමානුපාතිකයි මේ කෝණික වෙනස් වීම කියලා අඳුනගත්තා. හැබැයි මේ කෝණික වෙනස් වීම මේ අනුපාතයෙන් අර අංශක පරිමාණය පෙන්වුවේ නැහැ. එතකොට මේ අනුපාතය පෙන්නපු පරිමාණයට ගැළපෙන්න පරිදි පුතේ මේ සමානුපාතික නියතය එකක් වෙන පරිදි අපි පුතේ කෝණයට නව ඒකකයක් හඳුන්වලා දුන්නා. අන්න ඒ ඒකකය තමයි ඔයගොල්ලොන්ට පුතේ මතක ඇති මූලික භෞතික රාශීන් 7ට අමතරව තල කෝණය සහ ඝන කෝණයට ඒකක අර්ථ දැක්වුවා SI ඒකක ක්‍රමයට එනකොට. ඒ නිසා මෙන්න මේ සමානුපාතික නියතේ එකක් වෙන පරිදි පුතේ මේ කෝණයට අර්ථ දැක්වුවා රේඩියන් කියන පරිමාණය නැත්තම් ඒකකය. ඔන්න ඔතනින් තමයි පුතේ අපි වෘත්තචාපීය දිග සහ අරය කෝණික වෙනස් වීමත් එක්ක සම්බන්ධතාවය ගන්නේ රේඩියන් කියන පරිමාණය අර්ථ දැක්වීමෙන්. එතකොට මොකද්ද මේ රේඩියන් පරිමාණය? මේක අර්ථ දක්වලා තියෙන පුතේ මෙන්න මේ විදිහට. කොහොමද? මේ වගේ අරයට සමාන වෘත්තචාපීය දිගක් තේරුම් ගන්න මේ පරිමාණය සකස් වුණේ මේ L බෙදීම R කියන අනුපාතය පදනම් කරගෙන. අරයට සමාන වෘත්තචාපීය දිග කේන්ද්‍රයේ ආපතනය කරන කෝණය රේඩියන් එකක් වන පරිදි තමයි පුතේ රේඩියනයේ අර්ථ දැක්වේ. අයිත් කියනවා නම් අරයට සමාන වෘත්තචාපීය දිග කේන්ද්‍රයේ ආපතනය කරන කෝණය එකයි රේඩියන් වන පරිදි තමයි පුතේ රේඩියනයේ අර්ථ දැක්වේ.
මේක ගැන තවදුරටත් අපි යනවා නම් ඔයගොල්ලන්ට මේට කලින් අඳුනගෙන තිබ්බ අංශක පරිමාණය සහ රේඩියන් පරිමාණය කොහොමද ගැලපුණේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ පුතේ අංශක 180ක් රේඩියන් 5 කියන අගයකටයි තුල්‍ය වුණේ. එතකොට මෙහි 5 කියන භාවිතය ඔබට හුරු ඇති මේ 5 ආසන්න වශයෙන් 7/22 කියන අගයට සමාන වෙනවා. එතකොට ඔය තමයි පුතේ කෝණික චලිතයට පිවිසිච්ච හැටි මේ රේඛීය චලිත. දැන් අපි මේ රේඛීය චලිතයේ ඇසුරින් පිවිසිච්ච කෝණික චලිතයට යනවා නම් අපි මුලින්ම හඳුනා ගන්නා සරලම රාශිය තමයි පුතේ කෝණික විස්ථාපනය කියන එක. එතකොට මෙහි සිම්බල් එක අපි උගක් වෙලාවට θ කියන එක පාවිච්චි කරනවා. මේ කෝණික විස්ථාපනය කියන එකේදී දැන් ඔයගොල්ලෝ හයි මහා ලොකුට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඇත්තටම පුතේ මෙහි තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා දැන් ෆෑන් එකක් වගේ එකක් ගන්න කියලා හිතන්නකෝ. මෙයා එක රවුමක් කරකුණාට පස්සේ ඊළඟට නව වර්තමාන රවුමක් අරගෙන. ඒතකොට අපේ දර්ශනපතේ බොහෝ විට අඳුනා ගැනීම තියෙන එක රවුමක් ඇතුළේනේ. ඒ වුණාට කෝණික විස්ථාපනය කියන එක ඒ යම්කිසි කාල ප්‍රාන්තරයකදී ලැබූ කෝණික වෙනස් වීම සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ. ඒ නිසා අපි සරලව ගත්තොත් එහෙම හිතන්න කොන්න අපි දැක්ක පුතේ අරිය රේඛාවක් මෙන්න මෙච්චර වෘත්තචාපීය ටිකක් හදනවා. එතකොට ඒ වගේම ඔන්න අයත් ඒ වගේම එකක් දකින්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කතා දෙකම අරගෙන තියෙන එක රවුමක් තුල දැකපු සාපේක්ෂතාවය. නමුත් ප්‍රශ්න තියෙන්නේ මෙයා කරකුණ කෝණයක් θ මේ රවුම ඇතුලේ මෙයා කරකුණ කෝණයක් θ විදිහට දැක්කට අපි දන්නවා පුතේ මේ පළවෙනි එක හිතන්නකො t සමානයි 0 ඉඳන් t සමානයි යර සලකන කාල ප්‍රාන්තරය වෙනකොට ගත්ත කෝණය තමයි θ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි එක. එතකොට එයා පුතේ අපි සලකපු කාල ප්‍රාන්තරය මේ වගේ වෙලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? එක වටයකුත් ගිහිල්ලා නව වටේ නම් මේ θ කෝණයක් චලිත වෙලා තියෙනවා. එතකොට එයා එම t කාල ප්‍රාන්තරයේ සාධාරණ කැරකිලාත්තන කෝණය අර කලින් θ නෙමෙයි. ඒ නිසා අපි පුතේ කෝණික විස්ථාපනය කියලා කොහොමද අඳුනගන්නේ? සලකන කාල ප්‍රාන්තරයකදී අන්න අංශුව හෝ නැත්නම් භ්‍රමණය වන වස්තුව කේන්ද්‍රයේ ආපතනය කරපු සම්පූර්ණ කෝණයට තමයි අපි කියන්නේ කෝණික විස්ථාපනය. එහෙනම් අපිට පළවෙනි රූපයට අනුව කෝණික විස්ථාපනය කොච්චරද නේ? ඇත්තට මේම කාල ප්‍රාන්තරයේදී රේඩියන් θ ප්‍රමාණය. නමුත් දෙවෙනි එකට ගියපහම පුතේ අතීතයේ කැරකුණ වට ගණන අනුව තීරණය වෙච්ච කෝණයයි ඊළඟට අපි මේ දකින්න වෘත්තාකාර නැත්නම් වෘතය තුල කැරකෙච්ච කෝණයයි දෙකම ගන්න ඕනේ වර්තමාන. එහෙනම් එතකොට අපි දන්නවා එක වටයක් යන්නේ 2π ධන අමතර ටික θ කියන දෙකේම එකතුවයි රේඩියන් වලින් කෝණික විස්ථාපනය වෙන්නේ. එතකොට ඔන්න ඔය දැනුම කියන එක තියාගන්න ඕනේ නේද තමයි පුතේ කෝණික විස්ථාපනය ගැන එහෙම එතකොට පුතේ ඔන්න අපේ පළවෙනි කෝණික චලිතයේ රාශිය හඳුනාගත්තා θ ගැන. එතකොට ඉතින් කෝණික විස්ථාපනය නම් අපි දන්නවා ඊළඟට චලිතය අපි කතා කරන්නේ ඔය රාශිය කාලයත් එක්ක නැත්නම් අපි චලිතය වෙනස් වීම කාලයත් එක්ක කියන රාශිය. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන පුතේ කෝණික ප්‍රවේගය, කෝණික විස්ථාපනය ඊළඟට කෝණික ප්‍රවේගය කියන එක. එහෙනම් අපි යන්නේ පුතේ ඊළඟට කෝණික ප්‍රවේගය. සිම්බල් එක පුතේ ඔමේගා පාවිච්චි කරන්නේ අපි මේක සම්මත සංකේතයක් විදියට පාවිච්චි කරනවා මෙතනින් එහාට. කෝණික ප්‍රවේගය. හරි. හෙඩින් එක දාගන්න. මේක හරි ලේසි පුතේ. මොකද අපි අර චලිතයේදී ඉගෙන ගත්තා වගේම තමයි ටිකක් අර ඔබ්ජෙක්ටිව් එක නැත්නම් මේ නාමික හඳුන්වා දීම විතරක් වෙනස් වෙනවා. අර්ථ දැක්වීම පොවා හුඟක් ඒවා යන්නේ සමාන්තරව අපි කතා කරපු කලින් රේඛීය චලිතයේදී වගේමයි. එකම වෙනස පුතේ මෙතනදී කෝණයක් වෙනස් වෙන්නේ කාලයත් එක්ක. එතකොට මෙතනදී අපි ඊළඟට කතා කරන්න යන කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? අර වගේම තමයි අර්ථ දැක්වීම ඉන්නේ පුතේ. ඒ මොකද්ද? කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මතකයිනේ කලින් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය කියෝ වගේම මෙතනදී අපි කතා කරන්නේ පුතේ කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නමුත් මම හැමදාම කියනවා අර්ථ දැක්වීම කියනකොට පුතේ මේවා අපිට ශීඝ්‍රතාවය කියනකොට ඒක මැතමැටික්ස් ටර්ම් එකක්. ඒකට ගණිතමය ප්‍රකාශනයේ තියෙනවා. හැබැයි අපිට
අර user friendly නේ නැත්තම් ළඟ මදි නිකන් අපිට අවබෝධයට මදි. ඒ නිසා හැම වෙලාවෙම මම කිව්වා මෙන්න මේවත් ඔලුවට ගන්න. ඒ මොකද්ද? ඒකම අපිට කියන්න පුළුවන් හරියට නිකන් ඒකක කාලයකදී ගෙවා යන කෝණික විස්ථාපනය. නැත්නම් ගෙවා යන කෝණය කියලා කියන්න පුළුවන්. නමුත් අපි කෝණික විස්ථාපනයේ වචනේම දාමු. ඒකක කාලයකදී ගෙවා යන කෝණික විස්ථාපනයයි. එතකොට මේකේ ගණිතමය ප්‍රකාශනය ගත්තාම අපි දන්නවා ශීඝ්‍රතාවය කියන එක කතා කරන්නේ හැම වෙලාවෙම වෙනස් වෙන ස්වභාවය නිසාම. එතකොට අපි කතා කරන්න පුතේ කුඩා කාලයක් අල්ලගෙන. එතකොට ඔමේගා කියන්නේ මොකද්ද? ඩෙල්ටා ටීට බෙදීම ඩෙල්ටා ටී. ඔය වචනින් විස්තර කරපු එකේ ගණිතමය ප්‍රකාශනය කියලා දන්නවා. ඔන්න අපේ සාධාරණ ප්‍රකාශනය. ඒ කියන්නේ ඔමේගා සමානයි ඩෙල්ටා ටීයට ඩෙල්ටා ටී. එතකොට අපිට වෙනස් වුණත් කුඩා ප්‍රමාණයක් අල්ලගත්තාම මොකද වෙන්නේ? ඒක ඒකාකාරයයි කියලා සලකන්න පුළුවන්. මොකද මම කියවනේ ඉංග්‍රීසියෙන්ගේ ගණිත සංකල්ප දීලා තින අපිට හැම වෙලාවෙම ඒකාකාරයේ වටයි. ඒකාකාර නැත්තම් මොකද වෙන්නේ? ඊටා කුඩා ප්‍රමාණයක් අරගෙන ඒතකොට ඉතින් වෙනස් වෙන්නේ නැහෙනි. ඒකාකාරයයි කියලා ගන්නවා. ඔය තමයි ගැලවීම. හරි. එහෙම වෙනකොට අපිට ඒකකේ හඳුනා ගන්න පුළුවන් පුතේ මේකේ SI ඒකකෙම එහෙනම් ඩෙල්ටා තීටා හෙවත් කෝණය කියන්නේ අපි දන්නවා පුතේ රේඩියන් කාලය තත්පර එහෙනම් පුතේ කෝණික ප්‍රවේගයේ ඔන්න අපි දන්නවා ඒකක එහෙනම් තත්පරයට රේඩියන් වෙන්න ඕනේ. හරිද? right. එතකොට ඔය හඳුනා ගැනීමෙන් පස්සේ අපි ගන්නේ මොකේද මම කියන්නේ අපි ගණන් ගන්නකොට ඇසුරු කරන්නේ ඒකාකාර රාශියත් එක්ක. එහෙමනම් මේ කෝණික ප්‍රවේගයේ ඒකාකාරයි නම් අපිට තියෙන වාසිය මොකක්ද? ඔයගොල්ලන්ට මතකයිද මම චලිතේ විස්තර කරද්දිම කිව්වා. එතකොට අපිට පුතේ කුඩා කාල ප්‍රාන්තරයක් ගත්තත් සමස්ත කාල ප්‍රාන්තරය ගත්තත් තෝරාගත් කාල ප්‍රාන්තරයක් ගත්තත් අපිට හොයාගන්න පුළුවන් මේ ඒකාකාර කෝණික ප්‍රවේගය. එහෙමනම් කෝණික ප්‍රවේගය ඒකාකාරයි නම් මොකද වෙන්න ඕනේ? අපිට පුළුවන් පුතේ ගන්න ලැබපු කෝණික විස්ථාපනයේ යම් කිසි කාල ප්‍රාන්තරයකදී ඔබට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක බෙදපුවාම ඊට ගත වූ කාලයෙන්. එතකොට මෙතනදී පුතේ කුඩා කියන අර්ථයක් නැහැ. ඔබට කුඩා ප්‍රමාණයක් ගත්තත් එකයි, සමස්ත කාලෙම ගත්තත් එකයි, යම් කාල ප්‍රාන්තරයක් ගත්තත් එකයි. හැබැයි ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනවා නම්. එතකොට ඔන්න අපිට ඒකාකාර කෝණික ප්‍රවේග ගන්න පුළුවන් ලැබූ කෝණික විස්ථාපනයේ බෙදීම ඊට ගත වූ කාලයෙන්. එතකොට අපේ ගණිතමය ප්‍රකාශනය පුතේ මේ විදිහට ගන්න පුළුවන්. අපේ යම් කිසි කතාවක් දැක්කන් පස්සේ හිතන්නකො පුතේ තීටා කෝණයක් ගෙවාගෙන ගියා t කාලයකදී අන්න එතකොට එයා ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් නම් මේ චලිතය උනේ අපිට ලියන්න පුළුවන් මොකද්ද? ඔමේගා සමානයි තීටා බෙදීම t. අන්න අපි පුතේ එතනදී මත දැන් ඩෙල්ටා කතාවයින් එන්නේ. එතකොට අපිට කුඩා නෙමේ අර සලකන ඕනෑම කාල ප්‍රාන්තරයක් ගන්න පුළුවන් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යනවා නම්. ඔන්න පුතේ අපේ කෝණික ප්‍රවේගය කියන රාශිය හඳුන්වා දෙන හැටි සහ ඉදිරියට භාවිතා කරන්න. එතකොට මේ හඳුනාගත්ත කෝණික ප්‍රවේගය පුතේ ඉදිරිපත් කරන එකම විදිය හැම වෙලාවම තප්පරයට රේඩියන් තප්පර රේඩියන් මෙහෙම කියලා දෙන එක නෙමෙයි. මේ රාශිය ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ තවත් ආකාර තියෙනවා භාවිතයේදී. ඒකට හේතු තමයි මේවා පුතේ කෙලින්ම භෞතික විද්‍යාවේ ඇප්ලිකේෂන්ස් තියෙනවානේ භාවිතා කරන තැන් තියෙනවා. ඒකට ඒ වගේ තැන්වලදී කියන්නේ භාවිතා කරන තැන්වලදී පුතේ වෙනත් රාශීන්ද ඉදිරිපත් කරන්න පුළුවන් මේ කෝණික ප්‍රවේගය දක්වන්න පුළුවන්. ඒ නිසා අපි ඊළඟට යන්න පුතේ මේ කෝණික ප්‍රවේගය ඉදිරිපත් කරන වෙනත් ආකාර ගැන කතා කරන්නයි. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය දක්වන වෙනත් රාශීන්. එයා කෝණික ප්‍රවේගය තමයි ප්‍රදර්ශනය කරන්නේ. හැබැයි එයා ඉදිරිපත් කරන්නේ වෙනත් රාශීන් අතුරෙන්. ඒ කියන්නේ වෙනත් රාශීන් කියන පුතේ අර්ථ දක්වන්න පුළුවන් වෙනත්. මේක නෙමේ වෙනත් රාශීන් වලින් දක්වනවා. එතකොට මේක අපි දක්වන පුතේ ප්‍රභේද තුනක් බහුලව කතා කරනවා. ඒ තමයි පුතේ එක ආවර්ත කාලය. ඊළඟට සංඛ්‍යාතය. ඊළඟට පුතේ වාහනවලදී යන්ත්‍ර සූත්‍රවලදී බහුලව යෙදෙන RPM අගය. ඇහුණාද? එතකොට ඒ තුනෙන්ම දක්වන්න පුතේ කෝණික ප්‍රවේගය තමයි. හැබැයි එකම දේ එතනදී අර තප්පරයට රේඩියන් කියන ඒකකේ නැති. ඒකට අපිට සිද්ධ වෙනවා තත්පරයට රේඩියන් වලට හරව ගන්න. එහෙනම් අපි මේ කතා කරන්න යන්නේ එලෙස කෝණික ප්‍රවේගය දක්වන වෙනත් රාශීන්. එහෙනම් අපි එකක් කතා කරනවා ආවර්ත කාලය මගින් ඉදිරිපත් කිරීම. කෝණික ප්‍රවේගය දක්වන ආවර්ත කාලය මගින්.
මේක පුතේ නැවත සරල අනුවර්ත චලිතයට ගිහිල්ලා අපි අර්ථ දක්වනවා. හරි. මොකද්ද මේ ආවර්තීය කාලය කියන්නේ? ඔබට තේරෙනවා මේ ඌර්ත චලිතයේ යෙදෙනකොට නැත්තම් භ්‍රමණ චලිතයේ යෙදෙනකොට පුතේ එක වටයක් ගියපුවම අයත් අන්න ඒ රවුමෙමයි අය යන්නේ. ඒ නිසා මේ ආවර්ත කාලය කියන්නේ ආය එකම චලිතයක් සිදුවනකොට එක චලිතයක්. ඒ කියන්නේ මොකද්ද මේක නම් පුතේ එක රවුමක් එක වටයක් තමයි එක් ආවර්තීය චලිතයක් කියන්නේ. එහෙමනම් අන්න ඒ එක වටයක් ගෙවා යාමට ගතවන කාලය මගින් ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ කෝණික ප්‍රවේගය. දැන් ඔයගොල්ලෝ කොහොමද සර් එක වටයක් ගෙවා යාමට ගතවන කාලය මගින් කෝණික ප්‍රවේගය ඉදිරිපත් කරන්න කියලා. අපි යන්නේ අර්ථ දැක්වීමට. කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද පුතේ? කෝණය බෙදීම කාලය. හරිද? එහෙනම් ආවර්ත කාලය කියන්නේ එක වටයක් ගෙවා යන්න ගතවන කාලය නම් දැනටම කාලය දීලා ඉවරයි. එක වටයක් කියපුවම අපි දන්නවා පුතේ වටයක් කියන්නේ කොච්චරක්ද රේඩියන් වලින් 2π. එහෙනම් අපිට පුතේ අයත් අර මූලික අර්ථ දැක්වීමෙන් මේක තප්පරයට රේඩියන් වලින්ම ආපහු හරව ගන්න පුළුවන්. කොහොමද? ඔමේගා සමානයි කෝණය බෙදීම කාලය 2π. ඒ කියන්නේ එක වටයක් ගෙවාගෙන යන්න ගතවන කාලය දීලා තිනවා. එහෙනම් ඔමේගා සමානයි 2π බෙදීම t මගින් ඔන්න පුතේ අවධාරණය වෙනවා මොනවටද පුතේ මේ තත්පරයට රේඩියන්. ආවර්ත කාලය කියන්නේ කාලයනේ. ඒ දීපික අපිට පුතේ තත්පරයට රේඩියන් වලට හරව ගන්න පුළුවන්. ඔන්න ඔහොම. අය බලන්නකො පුතේ පාවිච්චි කරේ පෙර අර්ථ දැක්වීමමයි. මොකද්ද? කෝණය බෙදීම කාලය. ඒවත් ඔමේගාගේ අර්ථ දැක්වීමම. හැබැයි ඉදිරිපත් කරන්න පුතේ ආවර්ත කාලය මෙච්චරයි කියලා තමයි කෝණික ප්‍රවේගය දක්වන්නේ. අපි දෙනවා ඔන්න එක රාශිය. ඊළඟට කතා කරන්න පුළුවන් රාශිය තමයි පුතේ මොකද්ද? කෝණික ප්‍රවේගය දක්වන ඊළඟ නව තවත් රාශියක් විදිහට අපි පුතේ දකිනවා විශේෂයෙන්ම සංඛ්‍යාතය කියන එක. සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි ඉඳ තමයි පුතේ මේ f කියලා දාලා තියෙන්නේ. එතකොට සංඛ්‍යාතය කියන එකටත් අර්ථ දැක්වීමක් තියෙනවා. එතකොට අපිට අර්ථ දැක්වීම පාවිච්චි කරලාම පුතේ එහෙනම් කෝණික ප්‍රවේගය මේකිනොත් තත්පරයට රේඩියන් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මොකද්ද මේ සංඛ්‍යාතය කියන්නේ? සංඛ්‍යාතය කියන්නේ පුතේ ඒකක කාලයකට කැරකෙන වට ගණන. ඒක පුතේ අපි මේ ආදාගත්තේ මේ කෝණික චලිතයත් එක්ක. මොකද කෝණික චලිතයේ දකින්නවනේ එක වටයක් ගියපුවම අය නව චලිතයක් විදිහට තමයි දකින්නේ. එතකොට අන්න ඒක තමයි පුතේ එක් චලිත කොටසක් විදිහට අඳුරගන්නේ. එහෙනම් ඒකක කාලයකදී කැරකිච්ච වට ගණන සංඛ්‍යාතයේ ලෙස තමයි අපි ඔන්න අර්ථ දක්වන්නේ. එහෙම වෙනකොට අපි කොහොමද මේකේ අපි දන්නනේ ඒකකයේ හර්ට්ස් කියලා. කොහොමද තප්පරයට රේඩියන් වලට පරිවර්තනය කරගන්නේ? ඉතින් අර්ථ දැක්වීමම පාවිච්චි කරන්නේ. ඇයි? අපිට ඕනේ මොකද්ද? තත්පරයකට කැරකුණ කෝණය. මේකේ තියෙන්නේ මොකද්ද? තත්පරයකට කැරකුණ වට ගණන. එතකොට අපි දන්නවා වටයක් කියන්නේ 2π ප්‍රමාණයක්. එහෙනම් තත්පරයකට කැරකිච්ච සමස්ත කෝණය හොයාගන්න පුළුවන් කොහොමද? 2π වැඩි කිරීම තත්පරයකට කැරකිච්ච වට ගණන. අන්න එතකොට පුතේ අපිට එනවා නැවතත් SI ඒකකයෙන් කෝණික ප්‍රවේගය සංඛ්‍යාතය ඇසුරෙන් විත්පන්න වෙලා. ඒ කියන්නේ තත්පරයට රේඩියන් වලින්. ඔන්න පුතේ දෙවනි ආකාරය. ඊළඟට පුතේ ඊළඟට මේ කෝණික ප්‍රවේගය දක්වන ආකාරයක් තමයි පුතේ හුඟක් වෙලාවට වාහනවලදී යන්ත්‍ර සූත්‍රවලදී මේ මෝටර්ස් එහෙම කැරකෙනකොට හුඟක් වෙලාවට පාවිච්චි කරන එකක් තමයි පුතේ මෙන්න මේ RPM වැලියු එක අගය. මම n කියන සිම්බල් එක ගන්නම් RPM අගය ගත්තේ. ඔයගොල්ලෝ දන්නවා අර එන්ජින් එක එහෙම කැරකෙනකොට එන්ජින් එකේදී දක්වලා තියෙ RPM මීටරයක් තියෙනවා වාහනවලදී. එතකොට අන්නේ RPM මීටරයේ කතා කරන රාශිය තමයි මේ කතා කරන්න යන්නේ කෝණික ප්‍රවේගය ඉදිරිපත් කරන. එතකොට RPM අගය කියපුවාම මෙහි අර්ථය තමයි පුතේ rounds per minutes නැත්නම් revolution per minutes. එතකොට ඒකේ අර්ථයම තමයි සංඛ්‍යාතයක්මයි. හැබැයි මෙතනදී පුතේ තත්පරයකට නෙමෙයි දීලා තියෙන්නේ. ඒ මොකද්ද? මිනිත්තුවකට නැත්නම් විනාඩියකදී කැරකෙන වට ගණන තමයි දීලා තියෙන්නේ. එතකොට RPM මගේ අර්ථය තමයි පුතේ විනාඩියකදී කැරකෙන වට ගණන. සංඛ්‍යාතයම තමයි සංඛ්‍යාතය දුවන පුතේ ඒක කාලයකදී. හුඟක් වෙලාවට SI එකෙන් ගත්තොත් තප්පරයකනේ. ඒත් මෙතන දීලා තියෙන පුතේ මිනිත්තුවකට කැරකෙන විනාඩියකදී කැරකෙන වට ගණන.
එහෙනම් අපිට ඉස්සරලා වගේම තත්පරයට රේඩියන් කරද්දී පරිස්සම් වෙන්න ඕනේ විනාඩිය කියන එකකින් තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපිට පුතේ එතනදී විනාඩියකදී කරකවන කෝණය හොයන්න පුළුවන් එකපාරට. ඒ මොකද්ද? RPM වගේ එන්නම් 2πn වලින් එනවා විනාඩියකදී කරකවන කෝණය. නමුත් අපිට ඕනේ විනාඩියකදී කරකවන කෝණය නෙමෙයි. මොකද්ද? තත්පරයකදී කරකවන කෝණය. SI එකකටනේ. එතකොට අපිට සිද්ධ වෙනවා විනාඩියකදී කරකවන කෝණය හොයලා බෙදන්න 60. එහෙනම් ඔන්න ඔමේගා කියන එක ගන්න පුළුවන්. එතකොට මොකෙන්ද? 2πn කියන්නේ විනාඩියකට කරකුණ සමස්ත කෝණය, තත්පරයකට බලන්න 60න් බෙදන්න. අන්න එනවා පුතේ තත්පරයට රේඩියන් වලට හැරිලා RPM අගෙන් දුන්නාම මේ තමයි අපේ පුතේ කෝණික ප්‍රවේගයේ දක්වන වෙනත් රාශීන්. අපි සුලභව මුණ ගැසෙන ඔන්න රාශීන් 3. ආවර්ත කාලය මගින්, සංඛ්‍යාතය මගින් සහ